උම්මග්ග ජාතකයේ සතරකම් මන්ත්‍රණය අපේ 10-11 දූ දරුවන්ගේ විශේෂ නිර්දේශවලට ඇතුළත් කරලා තියෙනවා. ජාතක කතාකරුවා බමුණු චරිත දුටු තැන උපහාසයට ලක් කරන්න ගත්ත උත්සාහය 550 ජාතක පොත පුරාවටම පැතිරිලා විසිරිලා තියෙනවා. මේ උපහාසය අපි දකිනවා දුවේ පුතේ අධියර දෙකකින්. සමහර තැනක උපහාසය බැලු බැල්මට පේනවා. සමහර තැනක සියුම් උපහාස ලක්ෂණ පෙන්눔 කරනවා. දැන් අපි කතා කරන්න යන්නේ උම්මග්ග ජාතකයේ එහෙම නැත්නම් ඔයාලට තියෙන ඔයාලට නිර්දිෂ්ට සතරකම් මන්ත්‍රණයේ කේවට්ට බමුණගේ චරිතය රචකයා උපහාසයට ලක් කරලා තියෙන ආකාරය. මගේ දුවේ පුතේ දැන් මේ සාහිත්‍ය නිර්මාණයක රසමුසු තැන් විචාරය සමහර විට අන් අයට පේන දේම නම් අපටත් පෙනෙන්නේ අපේ දැනුම සාමාන්‍යයි. මම කියන්නේ දරුවනේ සාහිත්‍ය නිර්මාණයක අන් අයට පෙනෙන තැන්ම නම් අපටත් පෙනෙන්නේ ඒ දැනුමේ විශේෂයක් නෑ. නිර්මාණයක අන් අයට නොපෙනෙන තැන් දකින්න පුළුවන් නම් ඒ ඥානය ඒ විචාර බුද්ධිය කැපී පෙනෙනවා. මේ කතාව මම තහවුරු කරන්න හදන්නේ කේවට්ට බමුණගේ චරිතයෙන්. දැන් ඔබට පේනවා රචකයා කේවට්ට බමුණගේ චරිතය උපහාසයට ලක් කළ ආකාරය. ඔබට මතක ඇති සතරකම් මන්ත්‍රණේ අවස්ථාවේ සල්ගස පාමුල මගුල් සල්වටේ බමුණයි චූලනී බ්‍රහ්මදත්ත රජුරුවෝයි වාඩි වෙලා ඉන්නවා. ඕනෝයි අවස්ථාවේ සල්ගස මුදුන හිටපු ගිරවා කේවට්ට බමුණගේ හිසට වර්චස් පිටක් හෙලනවා. රචකයා කියනවා මේ වර්චස් පිට පහතට ආවේ හරියට සාල්ලක ලාලා පාතට බාන කෙනෙකුන් පරිද්දෙන්. බලන්නේ උපමාවේ අපූර්වත්වය. කූඩක දාලා එහෙම නැත්නම් මල්ලක දාලා පහතට බානවා වගේ. ඇයි මේ උපමාව හිතාගත්තේ? ඒකෙන් කියවෙනවා මේ වර්චස් පිට පහලට ආවේ පාවෙන්න සුළු ස්වභාවයකින්. එකපාර වැටුනේ නැහැ. ඇයි ඒ? ගිරවෙකුගේ වර්චස් පිට සැහැල්ලුයි. ඒ සැහැල්ලු බව නිසා තමයි මේ පාවෙන්න සුළු ස්වභාවයකින් ඇවිල්ලා කේවට්ටගේ හිසට වැටෙන්නේ. දැන් අන්න මේ අවස්ථාව කියනකොට මම මේ අවස්ථාව පන්තිවල කතා කරනකොට මගේ දුවල පුතාලා නිතතින්ම hina වෙනවා. નિરાයාසයෙන් hina වෙනවා. මෝගට සිනහවක් නංව ගන්නවා. ඇයි? බැලූ බැල්මට උපහාස රසය එතන තියෙන නිසා. සමහර තැනක පුතේ උපහාසය සැඟව තියෙනවා. නිබඳු තැන්වලට අපි කියනවා සියුම් අවස්ථා. දැන් මට ගැටලුවක් වුණු තැනක් තමයි මේ ගිරවා සල්ගස මුදුනේ ඉඳලා පළවෙනි වර්චස් පිට දැම්ම පාවෙන සුළු ස්වභාවයකින් ඇවිල්ලා කේවට්ට බමුණගේ හිසට වැටුණා. ඊළඟට දැන් මේ අවස්ථාවේදී බමුණා කට දල්වාගෙන
උඩ බලනවා අත යනවා નિરાයාසයෙන්ම හිස මතට උඩ බලනකොට ගෙරවා දෙවනි වතාවේ වර්චස් පිටක් දානවා කේවට බමුණගේ කටට. දැන් මේ අවස්ථා දෙකයි. පළවෙනි සැරේ හිසට දැම්මා කොණ්ඩෙත් නැහැ තට්ටෙනේ. වැටුණු ගමන් දැනුණා. පළවෙනි සැරේ හිසට දැම්මා දෙවෙනි සැරේ කටට දැම්මා. දැන් මෙතන ගැටලුවක් මතුවෙනවනේ. දැන් අපි අර ගමේ කතාවක් තියෙනවා ගල් 10ක් ගැහුවොත් එකක් හරි වදිනවා කියලා. දැන් මෙතන සම්භාවිතාව ප්‍රශ්නකුත් තියෙනවනේ. දැන් මේ දෙකයි. ඉස්සල්ලා එක හිසට දෙවෙනි වතාවේ කටට. මට තියෙන ප්‍රශ්නේ මේ හිසට නොවැටි වෙන තැනකට වැටුනේ නැත්තේ ඇයි? මං අහන්නේ ඔය හිසට දාපු වර්ෂස් පිට වැටෙන්න තිබුණා නෙමේ උරිසට. නේ? එහෙම නැත්නම් ඒ අසල බිමට එහෙම නැත්නම් මේ ඔඩොක්කුවට වැටෙන්න තිබුණා. දැන් ওই මුඛයට දාපු වර්ෂස් පිට උඩ බලනකොට වැටෙන්න තිබුණානේ නිකටට, බෙල්ලට, නහයට, කම්මුලට වැටෙන්න තිබුණානේ. දැන් නිකමට හිතන්නකෝ මගේ දුවල පුතාලා කඩලයට 10ක් අරගෙන අපි සෙල්ලමට කරනවානේ. කඩලයට 10ක් අරගෙන උඩ දාලා කට අල්ලනකොට ওই කඩලයට 10ම අපේ කටට වැටෙයිද? සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ මෙතෙන්දි තියෙනවනේ. දැන් මම අහන්නේ කොහොමද දාපු පළවෙනි වර්චස් පිට හිසටම වැටුනේ? දාපු දෙවෙනි වර්චස් පිට කොහොමද කටටම වැටුනේ? එහෙම වෙන්න පුළුවන්. මෙන්න උපහාසයේ සියුම් තැන්. අන්න නොපෙනෙන තැන්. විචාර ඥානයක් තියෙන්න ඕන මගේ දුවේ පුතේ. අන් අයට නොපෙනෙන තැන් දකින්න. ඇයි රචකයා මෙහෙම කළේ? රචකයාට ඕන වුණා කේවට බමුණගේ චරිතය සියුම් උපහාසයට ලක් කරන්න. හිසට දැම්ම වර්චස්. මොනවද? හිසට වැටුනේ මොනවද? අසුචි. ගෙර වගේ අසුචි. ඒකෙන් රචකයා ව්‍යංගයෙන් කියනවා මේ කේවට බමුණගේ හිස පිරීලා තියෙන්නේ අසුචි බඳු චේතනාවලින්. අසුචි බඳු අදහස් වලින් තමයි මෙයාගේ හිස පිරීලා තියෙන්නේ. බලන්න රචකයා හිතපු දේ. දෙවැනි වර දැම්මේ කටට. මොකක්ද ඒ කියන්නේ? මෙයා කතා කරන හැම වචනයකම තියෙන්නේ නරකක්මයි. අසුචි බඳු වචන මෙයා කතා කරන්නේ. මෙයා හිතන දේෙන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. නරකක්මයි උනේ. මෙයා කියන දේවල් වලින් මෙයාගේ වචන වලින් කාටවත් හොඳක් උනේ නැහැ. නරකක්මයි උනේ. නරකක්මයි උනේ. එහෙනම් මෙයාගේ සිත අසංවරයි. මෙයාගේ වචනය අසංවරයි. සිත වචනය දෙකම අසංවරයි. අපිට බුදුදහම කියන්නේ තුන්දොර සංවර කරගන්න. සිත කය වචනය සංවර කරගන්න. නමුත් මේ බමුණගේ සිත අසංවරයි, වචනය අසංවරයි. බලන්න උපහාසයට ලක් කළ ආකාරය. මරු පහරක් බමුණු චරිතවලට ජාතක කතාකරුවා එල්ල කරනවා. රචකයා අතුල් පහරක් දෙනවා බමුණු චරිත දකින්න හැම තැනදීම. ඒ ලක්ෂණය තමයි ඒ ජාතක කතාවල තියෙන පොදු රීතිය තමයි උම්මග්ග ජාතකේ මේ සතරකම් මන්ත්‍රණය කියන කොටසේ කේවට්ට බමුණාගේ චරිතයෙන් ඉස්මතු වෙන්නේ. එහෙමනම් බොහොම ස්තුතියි. අපි මේ කතා කළේ නිර්මාණයක සියුම් පැති දකින්න විදිය. කේවට්ට බමුණාගේ චරිතය රචකයා සියුම් උපහාසයට ලක්කොට ඇති අන්දම. ඒ බඳු තැන් සතරකම් මන්ත්‍රණේ පුරාවටම පැතිරලා තියෙනවා. ඒ දේවල් හොයන්න, දකින්න ඔබට ඥානය පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.